නමෝ බුද්දාය. මේ ලෝකය අපිට ජීවත් වෙන්න කොච්චර දේවල් ලබා දෙනවද? ජීවත් වෙන්නම මොන තරම් දේවල් ලෝකය ලබා දෙනවද කියලා කල්පනා කරනකොට අපිට හිතෙනවා ලෝකයෙන් අපිට ලැබෙන දේවල් ගොඩාක් තියෙනවා කියලා. ඉතින් අපි කරන්නට ඕනේ ලෝකයෙන් ලැබෙන දේවල් ආපහු පෙරලා මේ ලෝකයට ලබා දෙන්න එක. ඉතින් අපේ භාග්‍යවතුන් වහන්සේත් ශ්‍රී සද්ධර්මය Taman ඉගෙනගෙන ඊට පස්සේ ශ්‍රී සද්ධර්මය අපිටත් කියලා දුන්නා. ඒ නිසා පුංචි ඔබටත් හැකියාව තිබෙනවා ඔබ යම් කිසි දෙයක් දන්නව නම් ඒ දන්න දේ මුළු ලෝකයටම කියලා දෙන්නට. ඒ නිසා අද දවසේදීත් අපි සූදානම් වෙන්නේ ගෞතම දරුවෝ ළමා වැඩසටහන ආරම්භ කරන්න. ඊට කලින් අපි මතක් කර සිටිනවා අද දවසේ මේ වැඩසටහනට අපට දායකත්වයේ ලබා දෙනේ පින්වත් පිරිස කුරුඳුගස් හන්දිය ලිපිනෙහි පදිංචි පින්වත් ප්‍රදීප් සඳකැලුම් මහතා සහ චාමිකායක නායක මහත්මිය අද දවසේදී අපිට මේ ගෞතම දරුවෝ වැඩසටහන සඳහා දායකත්වය ලබා දෙනවා. ඉතින් මේ කියන කාරණා මතක් කරමින් පුංචි ඔබ තවමත් ඔබේ නිවාඩු කාලය ගත කරමින් ඉන්නේ. එතකොට පුංචි ඔබ පොතපත කියවනවා, දැනුම දියුණු කරගන්නවා. ඒ අතර වාරයේ ඔබේ ගුණධර්ම දියුණු කරන්නත් අපි සූදානමින් සිටිනවා. ඒ නිසායි ගෞතම දරුවෝ වැඩසටහන අපි මේ ආකාරයෙන් ඔබ වෙතට ගෙන එන්නේ. අද දවසේදීත් පින්වත් ස්වාමින් වහන්සේ සූදානමින් සිටිනවා පුංචි ඔබට සදහම් මඟ කියා දෙන්නට. පින්වත් ස්වාමින් වහන්සේට নমස්කාර පූර්වක ආරාධනා කර සිටිනවා අපිට ඒ සදහම් මඟ කියා දෙන්නට. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. තිරුවන් සරණයි. පින්වත් දුවේ පුතේ, අද අපි මේ වැඩසටහන පටන් ගන්න කලින් තිරුවන් සරණේ පිහිටලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ උතුම් පංචශීලය සමාදන් වෙමු. හැමදිනම තිරුවන් සරණ යන්න මාත් එක්ක එකටම කියන්න. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. හැමදිනම හොඳට සිල්පද ටික අදිෂ්ඨාන කරගෙන මං කිව්වහම මේ විදිහට කියලා උතුම් පංචශීලයේ සමාදන් වෙන්න. මම සතුන් මෙරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. මත්පැන් හා
මද්ද්‍රව්‍ය භාවිතයින් වැළකීම නම් වූ මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. මුතුම් තිසරණ සහිත වූ උතුම් තිසරණ සහිත වූ මා සමාදන් වූ මේ සීලය මා සමාදන් වූ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද පරලොව සුගතිය පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසද හේතු වේවා හේතු වේවා වාසනාව වේවා වාසනාව වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත් දුවේ පුතේ, අද දවසේත් ඔයගොල්ලොන්ට මේ වැඩසටහනත් එක්ක එකතු වෙලා හරි වටින ලස්සන දහම් කාරණා ගොඩාක් ඉගෙන ගන්න හම්බෙනවා. පින්වත් දුවේ පුතේ, ඔයගොල්ලොන්ට මේ ලැබිච්ච අවස්ථාව, මේ ලෝකේ තව ළමයි ඉන්නවනේ ගොඩක්. හැබැයි ළමයි හිටියට ඒ ඉන්න හැම ළමයාගෙම ටික දෙනාටයි මේ අවස්ථාව හම්බෙන්නේ. ඒ කිව්වේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අහන්න, ඉගෙන ගන්න, ඊගාවට බුදුරජාණන් වහන්සේට වඳින්න, මල් පූජා කරන්න, ගාථා කියන්න, පිරිත් කියන්න, මේ දේවල් කරලා පින රැස් කරගන්න හම්බෙන්නේ ටික දිනාටයි. ඔයගොල්ලෝ සතුටු වෙන්න, ඒ ටික දිනා අතරින් ඔයගොල්ලොත් එක්කෙනෙක් කියලා. ඒක නිසා පින්වත් දුවේ පුතේ, අද ඔයගොල්ලොන්ට අපගේ බුදුරජාණන් වහන්සේ කියලා දුන්න හරි වටින කාරණාවක් කියලා දෙන්නම්. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ දැන් අපිට මම මෙහෙම කියන්නම්කෝ ඔයාලට තේරෙන්න. දැන් අපිට යම් යම් දේවල් දැක්කහම ආස හිතින දේවල් දැක්ක කියමු. අපේ හිතේ ආසාව ඇති වෙනව නේද? ඊට පස්සේ හැබැයි බුදුරජාණන් වහන්සේට ওই දකින්න දේවල් ගැන, අහන දේවල් ගැන, කන බොන දේවල් ගැන, එතකොට ඒ වගේ දේවල් ගැන මොකක් ගැනවත් ආසාව නැහැ. ඒකට කියනවා මේ තණ්හාව දුරු කරා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ තණ්හාව දුරු කළා. ඊගාව කාරණේ තමයි දැන් අපිට හිතන්නකො මොකක් හරි තරහ යන අරමුණක් ආව කියලා. තරහ යන්නේ නැද්ද? ඒක තරහ යනවා. ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේට හැබැයි කවුරු ඇවිල්ලා මොනවා කියලා බැන්නත් තරහ යන්නේ නැහැ. මම මේගොල්ලන්ට තේරෙන්න මේ සරලව කියන්නේ. ඒකට කියනවා ද්වේෂය නෑ කියලා. ඊගාවට අපි දැන් ඔන්න ඊගාවට අපේ තියෙන අඩුවක් තමයි ඔන්න අපි කලවරට බයයි. ඊට පස්සේ එක එක සද්ද ඇහෙනවනේ. බය වෙන්නේ නැද්ද? නිකන් ගැස්සිලා යනවනේ එකපාර. ආන් ඒ වගේ නිකන් හොල්මන් වලට බයයි කියයි ඔය එක එක විදිහට බයයිනේ. බුදුරජාණන් වහන්සේ පොඩ්ඩක්වත් කාටවත් බය නැහැ. මේ සාමාන්‍යයෙන් ඒකට කියන්නේ රාගය දුරු කළා, ද්වේෂය දුරු කළා, මෝහය දුරු කළා, කාටවත් රවට්ටන්න බෑ. ඒ බුදුරජාණන් වහන්සේට කියනවා අරහං කියලා. එතකොට අරහං කියන්නේ බුදුරජාණන් වහන්සේට ඒක. රාග ද්වේෂ මෝහ නැති නිසා. රාග ද්වේෂ මෝහ දුරු කරපු නිසා උන් අරහං කියන උන් අද ඒක මතක තියාගන්න. බුදුරජා අපි දැන් ඉතිපිසෝ ගාතාව කියන්නේ. ඉතිපිසෝ භගවා අරහං කියලා. ආන්ගේ අරහං කියන ගුණේ තේරුම තමයි මොකක්ද එතකොට? බුදුරජාණන් වහන්සේ රාගය, ද්වේෂය, මෝහය දුරු කළා කියන අදහසින් අරහං කියලා කියනවා. ඒ බුදුරජාණන් වහන්සේට පින්වත් දරුවනේ
හරි පුදුම හැකියාවක් තිබ්බා මේ කලින් ගත කරපු ජීවිත බලන්න පුළුවන්. ඒ කියන්නේ මම කලින් ජීවිතේ මෙහෙම හිටියා. ඔය විදිහට බලන්න පුළුවන්. ඒකට මොකද්ද කියන්නේ? ඒකට කියන්නේ පුබ්බේ නිවාසානුස්සති ඥානය. ඊගාවට බුදුරජාණන් වහන්සේ දන්නවා මේ දැන් අපි ඉපදිලා ඉන්නවනේ. දැන් අපි මැරුණාම ඊළඟට උපදින තැන කියන්න පුළුවන් බුදුරජාණන් වහන්සේට. ඊගාවට මේ සත්තු සර්පයෝ ඉන්නේ. ওই සත්තු තිරිසන් ලෝකේ ඉන්න සත්තු ගැන, දෙවියෝ ගැන, දිව්‍ය ලෝකේ ඉන්න දෙවියෝ ගැන, මනුස්ස ලෝකේ ඉන්න මිනිස්සු ගැන බුදුරජාණන් වහන්සේ දන්නවා මේ අය මේ දේවල් සිතින් කයින් වචනයෙන් කරලා මැරුණට පස්සේ අසවල් තැන උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේට කියන්න පුළුවන්. කොහොමද හැකියාව අපි බුදුරජාණන් වහන්සේට? ඒකට කියන්නේ මේ චුතූපපාත ඥානය. එතකොට බලන්න අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේ කොච්චර ආනුභාව සම්පන්නයිද? ඊගාවට බුදුරජාණන් වහන්සේට පුළුවන් මහා 이르දි තිබ්බා. 이르දි කියන්නේ ඔයගොල්ලෝ දන්නවනේ. මොනවද 이르දි? දැන් අහසේ ඇවිදින්න පුළුවන්. මේ මහ පොළොවේ යනවා වගේ. ඊට පස්සේ අහසේ දැන් ඔය අපි භාවනා කරන්න වාඩි වෙන්නේ කකුල් දෙක නමාගෙන. ඒ වගේ පළඟ එකට කියනවා පළඟ බැඳගෙන අහසේ වාඩි වෙලා ඉන්න පුළුවන්. ඊගාවට දැන් මේ බිත්ති තියෙන්නේ බිත්ති තාප්ප ඒව අස්සෙන් වදින්න නැතුව එහා පැත්තට යන්න පුළුවන්. කොහොම 이르දියක්ද එතකොටනේ? දැන් අපිට එහෙම පුළුවන්ද? මේ හොඳට තියෙන දොර ගාවින් යද්දි අපි හැප්පෙන්නේ නැද්ද සමහර වෙලාවට? දරුවෝ හැප්පිලා තිනේ. ඒකයි දැන් බුදුරජාණන් වහන්සේට මහා 이르දි බල තිබ්බා. එහෙම මේ බිත්ති අස්සෙන් යන්න පුළුවන් ඇඟේ වදින්නේ නැහැ. ඊගාවට බුදුරජාණන් වහන්සේට පුළුවන් මේ පොළොවේ හරියට මේ වතුරේ කිමිදෙනවා වගේ පොළොව යටට කිමිදිලා වෙන තැනකින් මතුවෙන්න. ඔන්න හොඳට හිත පහදවා ගන්න. හොඳට සතුටක් ඇති කරගන්න. අනේ මං වඳින, මං මල් පූජා කරන, මං බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ ගියපු මගේ බුදුරජාණන් වහන්සේ මේ වගේ ආනුභාව සම්පන්නයිනේ. අනේ මට කොච්චර ලාභයක්ද මේ වගේ උත්තරමෙක් සරණ යන්න ලැබිච්ච එක. මේ උත්තරමෙට වඳින්න ලැබිච්ච එක කොච්චර ලාභයක්ද කියලා සතුටු වෙන්න පින්වත් දරුවනේ. ඒක ඔයාලට බොහෝ කාලයක් යහපත පිණිස පවතිනවා. සැපේ පිණිස පවතිනවා. ඒකයි. ඊගාවට බුදුරජාණන් වහන්සේට පුළුවන් කාටවත් නොපෙනී අතුරුදහන් වෙන්න. ඒක හොයන්න බෑ කාටවත්. මිනිසියෙකුට තියා දෙවියන්ටවත් හොයන්න බැරි වෙන්න අතුරුදහන් වෙන්න පුළුවන්. ওই වගේ ගොඩාක් ආනුභාව තිබ්බා. මම ඔය කිව්වේ ටිකයි. මම ඒ ටික කිව්වේ මේ වෙන කාරණයක් ඔයාලට කියලා දෙන්න. ඒ විදිහට සියල්ල දන්න, සියල්ල දකින බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරා නේද පන්සිල් ආරක්ෂා කරන්න කියලා. ඔයගොල්ලෝ දන්නවද බුදුරජාණන් වහන්සේ පන්සිල් රකින්න කිව්වේ ඇයි කියලා? මම අද ඔයාලට සීලය ගැන ටිකක් කියලා දෙන්න. පුදුම ආනිසංස පුදුම යහපතක් තියෙන දෙයක් තමයි සීලය කියන්නේ. එතකොට දැන් ඔයාලා සිල්පද ආරක්ෂා කරනවා කියන එක පින්වත් දරුවනේ හරි දක්ෂ වැඩක්. හරි නුවණක්කාර වැඩක්. දැන් අපි මනුස්ස ලෝකේ අපිට දැන් කතා කරන්න පුළුවන් වචන. පින්වත් දරුවනේ ඔය කතා කරන්න පුළුවන්කම ලැබුණේ සසරේ කරපු පිනක් නිසා. ඊගාවට දැන් ඔන්න ඔයාලට සින්දු කියන්න පුළුවන්, කටහඬ ලස්සනයි. දැන් අපි මේව ලැබුණේ මොකෙන්ද? ඒත් රැස් කරපු පිනක් නිසා. ඊගාවට ඔයගොල්ලෝ දැකලා තියෙනවද පොඩි ළමයි ගොඩාක් වයසට යන්න කලින් මැරෙනවා. එක එක දේවල් වෙලා, ලෙඩ වෙලා, හැප්පිලා. ඒ මැරෙන්නේ පින අඩුකම නිසා. පින්වත් දරුවනේ බුදුරජාණන් වහන්සේ පන්සිල් ආරක්ෂා කරන්න කියලා දේශනා කළේ ඒ අපිට තියෙන
අනතුර වළක්වන්න. මම ඔබට තේරෙන්න කියන්න ඔයගොල්ලෝ රකින්න සීලී ආනුභාවය දැන් අද පංචශීලයේ සමාදන් වුණානේ. ජීවිතේට එක සිල්පදයක්වත් කඩන්නේ කියලා ආරක්ෂා කරගන්න. ඔයගොල්ලෝ දැන් ඔන්න පංචශීලයේ පළවෙනි එක තමයි මොකද්ද? සත්තු මරන්නේ මම සත් දැන පනසීන සත්තු මරන්නේ කියලා සමාදන් වුණානේ. සත්තු මැරුවොත් මොකද වෙන්නේ කියලා දන්නවද? සත්තු මැරුවොත් අපායේ උපදිනවා. අපාය කියන්නේ මහා දුක් තියෙන තැනක්. ඒකට කියනවා නිරය. නිරයේ ඉපදුනහම මහා තියුණු අවියායුධ අරගෙන ඇවිදිලා ඇඟේ කෑලි කෑලි කපනවා එපා කියද්දී ඊට පස්සේ යකඩ උණු කරනවා මේ දිය වතුර වගේ වෙනකන් උණු කරනවා. රතු පාටට රත් වෙලා උණු වෙනකන් උණු කරලා ඇඟට වක් කරනවා. ඊට පස්සේ වට වතුර තිබහයි වතුර ටිකක් දෙන්න කිව්වහම උඹට වතුර තිබහයිද? ඉඳපන් කියලා කට ඇරලා කට ඇතුළට අර යකඩ උණු කරපුවා වක් කරනවා. ඒකට නමක් කියනව දන්නවද? මොකද්ද කියන්නේ යකඩ උණු කරපුවාට? ලෝදිය කියලා අහලා තියෙනව නේද? ඒ වයි. ලෝදිය කියන්නේ යකඩ උණු කරලා. හිතන්න කොච්චර ප්‍රැස් මේ පිච්චෙනවද කියලා. බඩගිනි කිව්වහම යකඩ ගුලි රතු වෙන්න රත් කරලා කාපන් කියලා කවනවා. ඊට පස්සේ අර ලී රහින එකක් තියෙනවා වෑය කියලා. ඒකෙන් බිම ලීය දාලා මෙහෙම රහිනවා. ඒ වගේ බිම දිගා කරවලා කකුල් දෙකේ ඉඳන් ඔළුවට යනකම් අර ආයුධෙන් රහිනවා. දැන් මේ මනුස්ස ලෝකේ ඉඳලා සත්තු මරපු අය. ඒකයි වැඩි. සත්තු මරපු අය. හොරකම් කරපු අය. මම ඉදිරියට ඊළඟ සිල්පද ටිකක් කියලා දෙන්නම්. පළවෙනි එක තමයි අපායේ උපදිනවා සත්තු මැරුවාම. ඊළඟට බැරි වෙලා හරි මනුස්ස ලෝකේ ආවොත් වෙන්නේ මොකද දන්නවද? මොකද වෙන්නේ? අඩුවවුසින් මැරෙනවා. ගොඩාක් කල් ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ. පොඩි කාලෙම ඉස්කෝලේ යන කාලේ එහෙම නැත්නම් චූටි කාලේ කිරිබොන කාලේ ආයුෂ අඩුයි එක්කෝ හැප්පිලා මැරෙනවා. එහෙම නැත්නම් මේ ලෙඩ වෙලා මැරෙනවා. මොකක් හරි හේතුවකින් එයා මැරෙනවා. එතකොට මතක තියාගන්න සත්තු මැරුවොත් වෙන්නේ නිරේ යනවා. මනුස්ස ලෝකේ આવොත් මොකද වෙන්නේ? අඩු ආයුෂෙන් මැරෙනවා. සත්තු මැරුවේ නැත්තම් දීර්ඝායුෂෙ ඉන්න පුළුවන්. එතකොට අපිට පේනව නේද අඩු ආයුෂෙන් මැරෙන අයගොල්ලෝ ඕන තරම් අහලා ඇතිනේ. දැකලත් ඇතිනේ. තමන්ගේ යාළුවම මැරිලා ඇති සමහර විට නේද? ඒකයි. ආන්ගේ අනතුරු දන්න නිසා, දකින්න නිසා බුදුරජාණන් වහන්සේ අපිට ආදරය නිසා, අපි ගැන අනුකම්පා කරන නිසා, කරුණාව තියෙන නිසා, අපිව මේකෙන් බේරගන්න ඕන නිසා තමයි කිව්වේ සත්තු මරන්න එපා. ඒක කිව්වේ ඒක. ඊට පස්සේ හොරකම් කරන්නේ නෑ කියලා සිල්පදේ සමාදන් වුණා නේද? ඒකෙන් මොකද වෙන්නේ? හොරකම් කරාම මොකද වෙන්නේ? හොරකම් කරාම මරණින් මත්තේ නිරේ යනවා කලින් කිව්වේ. එහෙ යනවා. මනුස්ස ලෝකේ ආපුහම දැන් අපිට එතකොට යාන වාහන හම්බෙනවා, ගෙවල් දොරවල් හම්බෙනවා, එහෙම නැත්නම් මිල මුදල් හම්බෙනවා. මේ මොන හරි අපිට හම්බෙනවනේ වස්තුව භවභෝග සම්පත්. හම්බෙද්දී මේවා එක්කෝ ගින්නෙන් විනාශ වෙනවා. එහෙම වෙලා නැද්ද? දැකලා නැද්ද ඔයාලා? අහලවත් නැද්ද? ගින්නෙන් විනාශ වෙනවා. එහෙම නැත්නම් ගම් වතුරෙන් විනාශ වෙනවා. ඊට පස්සේ මොකද්ද? හොරු එරන් යනවා. තමන්ගේ ධනය තමන්ට තියෙන වස්තුව මොකක් හරි හේතුවක් වෙලා නැති වෙලා යනවා. ඒකට එතකොට හේතුව මොකද්ද? කලින් ජීවිතවල හොරකම් කරලා අනුන්ගේ දේවල් හොරෙන් අරගෙන කවදාවත් මකණයක්වත් අනුන්ගේ පැන්සලක් පෑනක්වත් අහන්නේ නැතුව ඉල්ලගන්න නැතුව හොර හිතින් ගන්න නම් එපා. ගත්තොත් ඔයාලට වෙන්නේ මැරුණට පස්සේ අර වගේ කලින් නිරේ කිව්වේ ඒ වගේ මහා දුක් තියෙන නිරේ උපදින්න වෙනවා. එතකොට ඉතින් අම්මා එන්නේ නේද? තාත්තා එන්නේ යාළුවෝ නෑ. තනියම දුක් විඳලා එහෙන් කර්ම විපාක ඉවරලා මනුස්ස ලෝකේ ආවා කියමු. අනේ මනුස්ස ලෝකේ ඇවිල්ලා
දුකසේ ඉන්න වෙයි. ඇයි Tamanට හම්බෙන දේවල් හොරු කරනවා. ඒකෝ නැති වෙනවා. මොකක් හරි වෙලා. ඕන් දෙවෙනි එක. එතකොට මතක තියාගන්න ඒකයි බුදුරජාණන් වහන්සේ කිව්ව හොරකම් නම් කරන්න එපා. දෙක මතක තියාගන්න. එතකොට තුන්වෙනි එක වැරදි කාම සේවනය. වැරදි කාම සේවනය කරාම ඒ කියන්නේ ඒ අධාර්මික විදිහට නොගැලපෙන විදිහට තමන්ගේ චරිතය කිලුටු කරගත්තොත් සමාජයේ තියෙන යම්කිසි සීමාවක් තියෙනවනේ. ඒ සමාජ සීමාවන් ඒ ධර්ම ගුණධර්ම ඉක්මවල ගිහිල්ලා තමන්ගේ චරිතය කිලුටු කරගත්තොත් එයා මරණින් මත්තේ නිරේ යනවා. මනුස්ස ලෝකේ ආවොත් බොහෝ හතුරෝ ඇති වෙනවා. එතකොට ඉතින් යාළුවෝ නෙමෙයි. යාළුවන්ට වඩා ඉන්නේ තරහකාරයෝ. ඒක නිසා වැරදි කාම සේවනය කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊගාවට බොරු කියන එක අප්පා ඒක නම් හරියට වෙනව ඇතිනේ නේද? ඒකෙන් වුණොත් මොකද වෙන්නේ කියලා දන්නවද? බොරු කිව්වොත් එයා මරණින් මත්තේ දුගතිය යනවා. අර විදිහේ නිරේ ගිහින් දුක් විඳිනවා. ඊට පස්සේ මනුස්ස ලෝකේ එනවනේ. ඉපදිනවනේ ආයෙත්. මනුස්ස ලෝකෙට කවදා හරි ආපුවාම තමන්ගේ කට ගඳ ගහනවා. ඊගාවට ওই ජාතක කතාවල තියෙනවා දිව දෙකේ සත්තු වෙලා උපදිනවා. ඊගාවට තමන් මොනවා හරි කිව්වොත් ඒක පිළිගන්නේ නැහැ කවුරුවත්. දැන් අපි මේ කියනවා මොනවා හරි කියනවා කියමු. කවුරුවත් ඒක අහන්නේ නැහැ. සසරේ බොරු කියලා වෙන්නේ. බොරු කිව්වහම විපාකේ තමයි අනිත් අය තමන්ගේ වචනේ විශ්වාස කරන්නේ. ආන් ඒක නිසායි පින්වත් දරුවනේ බුදුරයන් වහන්සේ කිව්වේ බොරු කියන්න එපා. ඊගාවට දේශනා කළා බුදුරජාණන් වහන්සේ මේ අරක්කු සිගරට් බොන්න එපා. ඇයි ඒ බිව්වොත් මක් වෙයිද? දැන් ඉතින් අපිට පේනවනේ නේද කට්ටිය කාලා බීලා හොඳට ඉන්නේ. ඒ පෙනුනට හොඳට ඉන්නවා වගේ පින්වත් දරුවනේ ඒක එහෙම නෙමෙයි. අරක්කු සිගරට් බැරි වෙලා හරි අපි දැන් බිව්ව කියමු. අරක්කු සිගරට් බිව්වොත් එයා මරණින් මත්තේ උපදිනවා අර නිරේ. නිරේ ඉපදුනහම කන්න බොන්න හම්බෙන්නේ අර කලින් කිව්ව දේවල්. මහා ගිනිගුලි තමා කවන්නේ. කට ඈත් කරලා යකඩ කොකු දාලා ඇඟ කපනවා පුච්චනවා මේ දේවල් කරන්නේ. ඊගාවට අරක්කු සිගරට් බිව්වහම මනුස්ස ලෝකේ આવොත් මොකද වෙන්නේ කියලා දන්නවද? මොකද වෙන්නේ? මනුස්ස ලෝකේ આવොත් මන්ද බුද්ධික වෙලා උපදිනවා. උමතු රෝග හැදෙනවා. කොහොමද වෙන්නේ? දැන් ඔය අපිට පේන්නේ නේද? සමහර අයට කතා කරගන්න බෑ. පව් ඉතින් මොනව කරන්නද? ඒක ඉතින් තම තමන් කරපු දේවල්නේ. දැන් ඉතින් අනේ මට ඇවිද ගන්න බෑ අතපය වකුටු වෙලා ඇස් පේන්නේ කන් ඇහෙන්නේ කියලා අපි කැමති කියලා අපිට ඒව ගන්න බෑනේ. පින්වත් දරුවනේ අපි කොච්චර කැමති වුණත් අකමැති වුණත් අපිට ඒව ගන්න බෑ. අපි සසරේ කරපු දේවල් විදිහට තමයි අපිට හම්බෙන්නේ. අරක්කු සිගරට් බිව්වොත් එයා මරණින් මත්තේ දුගතිය යනවා. මනුස්ස ලෝකේ ආවොත් උමතු වෙනවා. එහෙම නැත්නම් මන්ද බුද්ධික වෙලා උපදිනවා. ආන් ඒ කාරණේ දන්න නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සීල් රකින්න. ඔය සීලය ගැන මම ඔබට ලස්සන සිද්ධියක් කියන්නම්. මේ ඔබ අහලා තියෙනව නේද ජාතක කතා? ජාතක කතාවල එක දවසක් බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න ඇවිල්ලා හිටියා ගොඩාක් උපාසක පිරිසක්. උපෝසත සිල් සමාදන් වෙන්න. එතකොට පින්වත් දරුවනේ ඔයාලත් පොයට සිල් සමාදන් වෙනව නේද? උපෝසත සීලේ සමාදන් වෙන්න ඕන. ඒක ওই පංච සීලයට වඩා ගොඩාක් ආනිසංස තියෙනවා. ඊට පස්සේ ඒ උපාසක පිරිසකින් ඇහුවා බුදුරජාණන් වහන්සේ උපාසකවරුනි ඔබ උපෝසත සිල් සමාදන් වෙලා දින්නේ කිව්වා. එහෙමයි ස්වාමීනි අපි සමාදන් වෙලා ඉන්නේ. කියනවා බුදුරජාන් වහන්සේ උපාසකවරුනි මේ ඔබට දැන් මේ වගේ හොඳ නරක කියලා දෙන්න
කෙනෙක් ඉන්නවා. කවුද? බුදුරජාණන් වහන්සේ මං වගේ කෙනෙක් ඉද්දී හොඳ දැන් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ කියනවා මං වගේ හොඳ දේශනා කරනවා මං වගේ කියලා දෙන්න ගුරුවරයෙක් ඉද්දී ඔයගොල්ලෝ උපෝසතේ රකින්නවා කියන එක අහන්න දෙයක් නෙමෙයි. ඒක පුදුමයක් නෙමෙයි කිව්වා. හැබැයි අතීත ජීවිතවල කියලා දෙන්න කෙනෙක් නැතුව ඉද්දිත් නුවණින් කල්පනා කළා සීලේ අනුහස් සිතලා සිල් රැක්කා කිව්වා. තිබ්බ තමන්ගේ වස්තු ඔක්කොම අතෑරලා දාලා සිල් රකින්න ආවා කියලා කිව්වා. මිනිස්සු දැන් තේරෙන්නේ නැහැ දැන් මේක මෙහෙම කිව්වට. කිව්වා ස්වාමීනි මොකද්ද මේ කතාව? කිව්වා අතීතයේ හිටිය කිව්වා බෝරිදත්ත ජාතකයේ ඒකේ නාගරාජයෙක් වෙලා හිටියා අපේ බුදුරජාණන් වහන්සේ ඒ කාලේ. ගොඩක් කලින් ජීවිතේක නාගරාජයෙක් වෙලා ඉඳලා ඒ නාගරාජයා හරි ආනුභාව සම්පන්නයි මහා 이르දිමත් ගොඩාක් වස්තුව ධනෙ තිබ්බ මේ අපිට ඇහැට පේන්න ඉන්න මේ සර්පයෝ නෙමෙයි තේරුණා නේද නාග ලෝකේ කියන්නේ වෙනම ලෝකයක් ඒ අයට මනුස්ස රූපේ මවා ගන්න පුළුවන් බොහෝ ධනෙ තියෙනවා මහා 이르දි තියෙනවා එක එක රූප මවා ගන්න පුළුවන් මේ විදිහට මහා බල සම්පන්න කට්ටියක් මේ අපිට ඇහැට පේන්න ඉන්න සර්පයෝ නෙමෙයි ඒ නාගලෝකේ තමයි මේ බෝසතාණන් වහන්සේ ඒ කාලේ ඉපදුනේ නම බෝරිදත්ත. දවසක් සක්දෙවිඳු ගාවට ගියා එහෙ දිවි ලෝකේ රැස්වීමකට. ගියාට පස්සේ දැක්කා නාගලෝකෙට වඩා මේ දිවි ලෝකේ මහා සැප සම්පත් තියෙනවානේ. ඒක නිසා අනේ මම මේ නාගයෙක් වෙලා ඉපදිලා මොකද්ද මේ විඳින දුක? මම දෙවියන් අතර උපදින්න ඕන මම දැන් මොකද කරන්න ඕන කියලා කල්පනා කරද්දි තේරුණා මම දිව්‍යයන් අතර යන්න නම් මම සිල් රකින්න ඕන. දැන් මේ නාගලෝකේ කතා කරන්නේ. ඒ නුවණැති සත්පුරුෂයා බලන්න සිල් රකින්න ඕන කියලා මොකද කරේ මේ ගිහින් කල්පනා කරලා බැලුවා නාගලෝකයේ සිල් සමාදන් වෙන්න. බැලින්නම් බෑ. නාගලෝකේ ඉන්න නාටිකාංගනාවෝ බෙරෑරගෙන නටනවා සින්දු කියනවා දැන් මේ සීලය ආරක්ෂා කරන හරිය අමාරුයි කල්පනා කළා හරියන්නේ මේ වැඩේ මං යනවා මනුස්ස ලෝකෙට මනුස්ස ලෝකේ මට මදක විදිහට ඒ ගඟ අනෝමා ඒ ගඟ ගාවට තියෙනවා විශාල නුග ගහක් ඒ නුග ගහ ළඟ තියෙනවා හුඹහක්. බෝසතාණන් වහන්සේ කල්පනා කළා මම මේ හුඹහ උඩට ගිහිල්ලා දරණ වෙල ගොතාගෙන සිල් සමාදන් වෙනවා. මොකද්ද සීලය? මගේ මස් කැමති අය මස් ගනිත්වා. ලේ කැමති අය ලේ ගනිත්වා. ඇට කැමති අය ඇට අරගෙන අනිත්වා කියලා මේ ඒ කරුණු ටිකෙන් හිතාගත්තා මගෙන් ඒවා මාව මැරුවත් මගේ ලේ අරගෙන ගියත් හැම ගත්තත් මස් ගත්තත් ඇටකටු ටික අරන් ගියත් මං කිසි කෙනෙකුට හානියක් කරන්නේ ඒ නාගරාජයාගේ ආනුභාවය කියන්නේ ඕනම් මේ කෙනෙක් දිහා තරහ ගිහිල්ලා බැලුවොත් එයාව පිච්චිලා යනවා. නහයෙන් දුමක් පිට කරොත් ඒස් ඉන්න අය අලු වෙලා යනවා. එච්චර 이르දිමත් එච්චර බල සම්පන්න නාගෙක්. දවසක් මම මේ කියන්නේ බලන්න සීලය වෙනුවෙන් සීලය ආරක්ෂා කරගන්න තමන්ගේ ජීවිතෙත් තේරියා. අපේ බෝසතාණන් වහන්සේ කාලේ. අහිකුන්ටකෙක් ඇවිදිලා බෝසතාණන් වහන්සේව අල්ලගන්න එනවා දැන්. බෝසතාණන් වහන්සේ ඇස් දෙක ඇරලා බැලුවා නාගයා. බලලා තීරුම් ගත්ත මාව අල්ලගන්න එන්නේ. මං අද සිල් සමාදන් වුණා. මම මහා 이르දිමත්. මම මෙයා දිහා කිපිලා බැලුවොත් මෙයා මැරෙනවා. මං නහයෙන් දුමක් පිට කළොත් මේ මිනිස්සයා අලු වෙලා යනවා. එච්චර හැකියාවක් තිබ්බත් මං අද සිල් සමාදන් වෙලා ඉන්න නිසා මාව මරනවා නම් මරපු දෙන්. කපනවා නම් කපපු දෙන්. මම මොකුත් කරන්නේ නැහැ කියලා ඇස් දෙක පියාගත්තා. පින්වත් දරුවනේ ඇස් දෙක පියාගත්තේ ඇයි කියලා දන්නවද? මේ මිනිස්සයා දැන් ඇවිල්ලා මට ගහලා තලලා පෙළලා මොකක් හරි කරද්දී මට තරහක් ඇති වුණොත් මගේ සීලේ කිලුටු වෙයි කියන අදහසින් බෝසතාණන් වහන්සේ ඈක්වත් ඇරියේ නෑ. එච්චර 이르දි තිබිලත් බලය තිබිලත් ඔළුව දරණස්සේ හංගගෙන හිටියා. අර මිනිස්සයා ඇවිදින්න නැට්ටෙන් අල්ලලා පොළවේ ගැහුවා.
ඇස් දෙක ඇරියේ නෑ. සද්ද නැතුව හිටියා. මහා වේදනාවක් ආවා. ඊගාවට කට ඇරලා බෙහෙත් හපලා කට ඇතුළට කෙල ගැහුවා. හිතන්නකෝ අපිට එහෙම කරොත්. බෝසතාණන් වහන්සේ ඉවසුවා. තරහ ගත්තේ නෑ. මගේ සීලේ කැඩෙයි කියලා මං කැඩාගන්නේ නෑ කියලා ඉවසගෙන හිටියා. බෝසතාණන් වහන්සේ මහා වේදනාවක් ආවා. දිගා කරවලා ඇඟට ගැහුවා පොළු වලින්. නැට්ටෙන් අල්ලලා ගැසුවා. එතකොට අර ඇටකටු ඇදෙනෝනේ පුරුක්. මහා වේදනාවක් ආවා. ඒ ආවත් මම තරහ ගන්නේ නෑ කියලා ඉවසගෙන හිටියා සීලේ නිසා. පින්වත් දරුවනේ, ඒක නිසා ඔයගොල්ලෝ හොඳට හිතට ගන්න. අපේ බුදුරජාණන් වහන්සේ ওই සිල්පද රකින්න කිව්වේ නිකාම්ම නෙමෙයි. කලින් ජීවිතයකත් සම්බුදු නොවි ඉද්දි කියලා දෙන්න කෙනෙක් නැතුව ඉද්දිත් අපේ බුදුරජාණන් වහන්සේ කාගෙන්වත් අහන්න නැතුව නුවණින් කල්පනා කරලා සීලයටම ජීවිතේ පූජා කරලා සීලයම රැක්කා මිසක් අනිත් අයට තරහ ගන්න ගියේ නෑ. ඒකයි. සීලය ආරක්ෂා කරලා සීලේ තියෙන යහපත දන්න නිසා, සීල් රැක්කහම තියෙන විපාක දන්න නිසා ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. සීලය ආරක්ෂා කරන්න සත්තු මරන්න එපා, හොරකම් කරන්න එපා, වැරදි කාම සේවනය කරන්න එපා, බොරු කියන්න එපා, අරක්කු සිගරට් බොන්න එපා කියලා දේශනා කළේ ඒකයි. පින්වත්නි, දැන් ඔයගොල්ලෝ සතුටු වෙන්න අනේ අපේ බුදුරජාණන් වහන්සේ ඒ කාලෙත් සීලය රකින්න තමන්ගේ ජීවිතෙත් අත්හැරියනේ. එහෙම අත්හැරියානම් සම්බුදු වෙලා ඉන්න මේ ජීවිතේ සීලයට කොච්චරනම් ගරු කරන්නේ නැද්ද? සීලය ගැන කොච්චර වර්ණනා කරන්නේ නැද්ද? සීලය ගැන කොච්චර දන්නව ඇද්ද? ඒ දන්න නිසා, දකින්න නිසායි අපිට කිව්වේ සීලය රකින්න කියලා. ඒක නිසා පින්වත් දරුවනේ, ඔයාලටත් අද සමාදන් වෙච්ච මේ පංචශීලය හොඳට ආරක්ෂා කරගෙන බුදුරජාණන් වහන්සේගේ සරණේ පිහිටලා, ධර්මයේ සරණේ පිහිටලා, සංඝ රත්නයේ සරණේ පිහිටලා උතුම් ශ්‍රේෂ්ඨ ජීවිතයක් ගත කරලා මරණින් මත්තේ සතර අපායේ යන්නේ නැතුව සුගතියේ දෙවියන් අතර ඉපදිලා ඊතා සුවසේ ධර්මයේ හැසිරෙමින් පින්දහම් රැස් කරගනිමින් සතුටින් මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සියලු දුකින් නිදහස් වෙන්න ඔයගොල්ලොන්ටත් අපටත් වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. පින්වත් ස්වාමීන් වහන්සේ අද උදෑසනින් ඔන්න පුංචි ඔබට වටිනා කියන කාරණා ගණනාවක්ම කියා දුන්නා. අපි අද දවසේ ගෞතම දරුවෝ වැඩසටහනෙන් ලස්සන බෝසත් කතාවක් ඔබට කියා දෙන්නට සූදානම්. අපි පුංචි විරාමයක් ගන්නටයි සූදානම. විරාමයෙන් අනතුරුව අපි මේ බෝසත් කතාව නරඹමු. විරාමයට යන්න කලින් අපි කිව්වා පුංචි ඔබට ලස්සන බෝසත් කතාවක් කියා දෙනවා කියලා. ඔන්න දැන් අපි සූදානම් වෙන්නේ ඒ බෝසත් කතාව ඔබට පෙන්වන්න. පුංචි අපට බෝසත් කතා. බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලේ සැපත් නුවර එක්තරා භික්ෂුවක් වාසය කළා. මේ භික්ෂුව ඉතාමත් අකීකරුයි. ඒ නිසා මණික් භික්ෂුන් වහන්සේලාට උන්වහන්සේ කරදරයක් වුණා. උන්වහන්සේ ඇසුර කරන්න ඕනේ නෑ. අවවාද පිළිගන්නේ නෑනේ. දිගටම මෙහෙම වුණොත් නම් වඩා හොඳ අපි භාග්‍යවතුන් වහන්සේව දැනුවත් කරන එක. එතකොට ඒ ආයුෂ්මතුන්ට අවවාද කරાવી. භාග්‍යවතුන් වහන්සේට මේ පිළිබඳ දැනුම් දුන් පසු උන්වහන්සේ සර්වඥතා ඥාණයෙන් ඒ භික්ෂුවගේ අතීත ජීවිතය දැකවදාලා. මේ භික්ෂුව අතීත ජීවිතයකත් මේ විදිහටම අකීකරුණ නිසා ඔහුගේ තවත් මිනිසුන් දහසකගේ ජීවිත විනාශ වූ අයුරු හෙළිදරව් කරමින් මහා කාරුණිකයන් වහන්සේ වේදබ්බ ජාතකය දේශනා කොට වදාලා. වේදබ්බ මන්ත්‍රයද බමුණාගේ කතාව. අතීතයේ බරණැස් නුවර වාසය කළ එක්තරා බ්‍රාහ්මණයෙක් වේදබ්බ නමින් මහා බලගතු මන්ත්‍රයක් දැනගෙන හිටියා. ඒ හැසිරවීමේ හොඳ හැකියාවකුත් ඔහු සතුව තිබුණා. හැබැයි මේ මන්ත්‍රය වැඩ කරන්නේ නැකත්තරු හරියටම ආකාශයේ පිහිටිය වෙලාවට විතරයි.
ඒ විදිහට පිහිටන්නේ අවුරුද්දකටම එක වතාවයි. මේ බ්‍රාහ්මණයා ඒ වෙලාවට මන්ත්‍රය මතුරද්දී අහසෙන් මුතුමැණික් ආදී සත්රුවන් වැස්සක් වහිනවා. දිනක් මේ බ්‍රාහ්මණයාට තමන්ගේ ප්‍රියතම ශිෂ්‍යයාත් සමග යම් කිසි කරුණකට චේතිය ජනපදයට යාමට සිදුවනා. ගුරුතුමනි මටනං හිතෙන් අපි වෙන පාරකින් ගියොත් හොඳයි කියලා. මේ පාර ගොඩක් හොරු ඉන්න පුළුවන්. අනේ බයගුල්ලෝ මන්නං කිසි දෙයකට බය නෑ. කවුරු කොහොම කිව්වත් මන්නයි යන්නේ මේ පාරෙන්ම තමයි. අන්නේනවා මුන් දෙකකටවත් යන්න දෙන්න එපා. මරලා මුන්ගේ වස්තුව සේරම කොල්ල කපල්ලා. අතරින්න එපා. යන්න දෙන්න එපා. මට නම් බයයි. අනේ පින්වත අපිට හිට ඇර කරන්න නම් එපා. අපි ළඟ වටිනා කියන දේවල් කිසිම දෙයක් නෑ. මොකක්ද උඹ කිව්වේ? මේ පාරෙන් මිනිස්සෙක් කියන්නේ බොහොම කලාතුරකින්. මම මේ මිනිස්සයව අතාරින්නේ නෑ. ඒ ළමයා මේ මිනිස්සයව නිදහස් කරන්න ඕන නම් ගිහිල්ලා සල්ලි හොයාගෙන වරින්. අනේ ගුරුතුමනි මම කිව්වනේ මේ පාරෙන් නොයායමු කියලා. බයෙන් එපා ගුරුතුමනි. ඔබව නිදහස් කරගන්න මම කොහොම හරි සල්ලිත් හොයාගෙන ඉක්මනින් එන්නම්. අද තමයි නැකත්තරු හරියටම පිහිටන දවස. ඒ නිසා බැරි වෙලාවත් ඔබේ මන්තරය නම් මතුරන්න එපා. එහෙමුණොත් මේ හොරු ටික ඔබතුමා මරලා දමාවි. ගුරුතුමාගේ තියෙන හිතුවක්කාරකම නිසා මං කියපු දේ ගණන් ගන්නේ නැති වේද දන්නේ. මහ මෝඩ ළමයෙක්. එයා කියපු දේ විශ්වාස කරලා හරියන්නේ නෑ. මම මන්තරේ මතුරනවා. එතකොට මුතුමැණික් වර්ෂාවක් අහසින් වැටේවි. වස්තුව ලැබුණට පස්සේ හොරු මාව නිදහස් කරાવી. එයා එනකම් බලාගෙන හිටියොත් මේ හොරු මට වද දීලා මරලා දමාවි. මේ හැඩකාරයා නුඹලට වස්තුව හොයලා දෙන විදිහක් ගැන මම දන්නවා. හැබැයිට එහෙනම් කියනවා බලන්න. හැබැයි බොරු කිව්වොත් මං උඹව මරනවා. මම දන්නවා වේදබ්බ කියලා මහා බලගතු මන්ත්‍රයක්. ඒ මන්ත්‍රයෙන් වැස්ස වහිනවා වගේ අහසින් මුතු මැණික් මහා වර්ෂාවක් වස්සවන්න පුළුවන්. මේ කතාව ඇසූ නායක සොරාට ඒ ගැන බලවත් උනන්දුවක් ඇති වුණා. බ්‍රාහ්මණයාගේ ගැටගසා තිබූ අත්පා ලෙහා දැම්මා. ඉන්පසු බ්‍රාහ්මණයා අහස දෙස බලාගෙන මන්ත්‍රය මැතුරුවා. මෙන්න ඇත්තටම අහසින් මුතුමැණික් වස්තුව වැටෙනවා. අපි හැමෝම දැන් පොහසත්. ඉක්මන් කරපල්ලා. අපි මේ වස්තුව ඔක්කොම එකතු කරගනිමු. මේ මන්තරේ නම් හරිම අපූර්වයි. හොරු සියලුම වස්තුව ඉක්මනින්ම එකතු කරගත්තා. බ්‍රාහ්මණයව නිදහස් කරනවා වෙනුවට කලින් වගේම නැවතත් අතපය ගැට ගැසුවා. පසුවදා උදෑසනින් බ්‍රාහ්මණයවත් රැගෙන පිටත් වුණා. පුදුම වාසනාවක්. ඔවුන්ට වැඩිදුරක් යන්න ලැබුණේ නෑ. තවත් 500ක හොරු කණ්ඩායමක් මේ පිරිසව වට කළා. එම්බා සොරුනේ අපි දැන් නුඹලාව හැම පැත්තෙම වට කරලායි තියෙන්නේ. උඹලට ජීවිතය ගැන ආශාවක් තියෙනවා නම් ඔය ආයුධයි වස්තුවයි අපට දීපල්ලා. මේ හැම වස්තුවක්ම අපට ලැබුණේ මේ බ්‍රාහ්මණයා මතුරපු මන්තරයක් නිසා. උඹලටත් වස්තු ඕනෑ නම් මේ බ්‍රාහ්මණයා ලවා මන්තරේ මතුරවා ගන්න එකයි ඇත්තේ. ඒයි බ්‍රාහ්මණය ඇත්තද මේ කියන කතාව? ඔව් ඒක ඇත්ත. හොඳයි. එහෙනම් දැන් නුඹේ මන්ත්‍රය මතුරපන්. අනේ පින්වත ඒ මන්තරේ වැඩ කරන්නේ අවුරුද්දටම එක වතාවක් විතරයි. උඹ මට බොරු කිව්වා. මං කේන්තිගිය සොරා බ්‍රාහ්මණයාගේ සිරුර කැබලි දෙකකට වෙන්වනසේ කඩුවෙන් කපා දැම්මා. වස්තුව තමා සන්තක කරගැනීමට තිබුණු ආශාව නිසා සොර කණ්ඩායම් දෙක බිහිසුණු සටනක යෙදුණා. අවසානයේදී පළමු සොර කණ්ඩායමේ 500 දෙනාම අර සොරුන් අතින් මරණයට පත් වුණා. සියලුම වස්තුව අයිති වුණේ දෙවන සොර කණ්ඩායමටයි. ඔවුන් තම වස්තුව රැගෙන මුලින් සිටි තැනටම පැමිණුණා. ෂා මෙතන සෑහෙන වස්තුවක්නේ. මට විතරක්ම මේවා අයිති වෙනවා නම් මම ගොඩක් පෝසත් වෙයි. මේ හැම වස්තුවක්ම මගේම වෙනවා නම් කොච්චර හොඳද? මට කොයි තරම් සැප විඳින්න පුළුවන්ද? වස්තුව තමන් සතු කරගන්න තිබුණු දැඩි ලෝභකම නිසා ඔවුන් එකිනෙකාව මරාගත්තා.
සටන අවසානයේ සොරුන්ගෙන් ඉතිරි වුණේ දෙදෙනෙකු පමණයි. මේ සොරුන් දෙදෙනා එකිනෙකාගේ උපකාරයෙන් වස්තුවත් රැගෙන ගම්මානයක් අසල තිබෙන වනාන්තරයකට පැමිණියා. එක සොරෙක් වස්තුව රැකගන්න අතරේ අනික් සොරා කෑම සොයාගෙන එන්න ගම්මානයට ගියා. මෙන්න කෑම ගෙනාවා. මට දැන් කෑම ලැබුණනේ. තව දුරටත් මට උඹෙන් පලක් නෑ. දැන් මේ සේරම වස්තුව අයිති මටයි. අපේ පුදුම බඩගින්නකින් හිටියේ. අපොයි අර මනුස්සයා මේ කෑමට වස දාලා. මේ වන විට දින දෙකක් ඉක්ම ගොස් තිබුණා. බ්‍රාහ්මණයාගේ ශිෂ්‍යයා සොරුන් ඉල්ලූ මුදලත් රැගෙන පැමිණියා. ඔහුට දකිින්ට ලැබුණේ සෑම තැනම විසිරී තිබුණු වස්තුවත් කැබලි දෙකකට වෙන්වුණු තම ගුරුවරයාගේ මලසිරුරත් පමණයි. අනේ මේකනන් නොවිය යුතු දෙයක් මයි ගුරුතුමනි. ඔබට මේ වනාන්තරයේදී මේ විදියට මැරෙන්න සිද්ධ වුණේ ඔබේ තිබුණු හිතුවක්කාරකම නිසයි. ඒ විතරක්ද තවත් දහසකට ඔබ නිසා මැරෙන්නට සිදු වුණා. තම ගුරුවරයාගේ දේහය ආදාහනය කිරීමෙන් පසු තරුණ ශිෂ්‍යයා සියලුම වස්තුව රැගෙන ගොස් මිනිසුන් අතරේ බෙදා දුන්නා. තමන්ගේ ජීවිතයේ ඉතිරි කාලය සිල්වත්ව වාසය කළා. තමා විසින් කරන ලද යහපත් ක්‍රියාවන්ගේ විපාකයක් ලෙස මරණින් මතු ඔහු දෙවියන් අතර ඉපදුනා. පුංචි අපට බෝසත් කතා. පුංචි ඔබට වටිනා ආදර්ශ ගණනාවක් ගන්න පුළුවන් බෝසත් කතාවක් තමයි ඔබ මේ විදියට නැරඹුවේ. මේ බෝසත් කතාවෙන් ගන්න පුළුවන් ඒ ආදර්ශ පිළිබඳව අපි පින්වත් ස්වාමීන් වහන්සේගෙන් විමසා බලමු. පින්වත් දරුවනේ එතකොට මේ දූල පුතාලා හැමදිනම දැක්කනේ ඒකනේ. ඒ ජාතක කතාව හරි වටිනවා. නුවණ තියන අයට බුද්ධිමත් අයට ඒකෙන් ගන්න දේවල් තියෙනවා. ඒ අය ඒව අරගෙන හැදෙනවා. දැන් ඔයාලටත් නුවණ තියනවද බුද්ධිය තියනවද කියලා බලන්න ඕන හොඳ අවස්ථාවක්. දැන් මේකෙන් තියෙන කාරණේ ඔයගොල්ලෝ ගත්තොත් අරගෙන මම නම් මෙහෙම කරන්නේ කියලා හිත හදාගත්ත කියමු. තමන්ගේ ජීවිතේට ඒක ගත්ත කියලා. ආන් දක්ෂයි. අන්න නුවණ තියන ඔයාලට. ඔයාලට අනේ ඕක මොකද්ද? ඕවනම් මොනවද? ඕවනම් අපිට වෙන්නේ කියලා හේතුව කියන්නේ. ඔයාලා දන්නේ නැති වුණාට ඔයාලට නුවණ නැහැ. නුවණ තියන අය එහෙම නෙමෙයි. බුදුරජාණන් වහන්සේ යමක් වදාළද ඒක පිළිගන්නවා. ඕ නුවණ තියන අයයි නැති අය හොයාගන්න පුළුවන් ක්‍රමයක්. අපි බලමුකෝ ඔයාලට මේක තේරෙනවද කියලා. ඒකේ මොකද්ද ඔයාලට ප්‍රධාන වශයෙන් දැක්ක කාරණේ? ප්‍රධාන වශයෙන් දැක්කා නේද? හිතුවක්කාරකම. ඒ කිව්වේ මොකක් හරි දැන් කවුරු හරි අපිට උපදේශයක් දුන්නා කියන්න. අපි හිතමු අපිට කියනවා මොකක් හරි ඔයා ඕක කරන්න එපා. දරුවෝ කොහොම නෙමෙයි, ඕක කොහොම නෙමෙයි, ඕක මෙහෙම කරන්න කියලා ඔන්න අපිට කියනවා. දැන් කවුද කියන්නේ? අපේ දෙමව්පියෝ කියනවා, ගුරුවරු කියනවා, ඊට පස්සේ තව යාළුවෝ ඉන්නවා හොඳ අය. ඒ අය කියනවා ඔහොම කරන්න එපා, මෙහෙම කරන්න කියලා. ඒ කිව්වහම සමහරු කියන දේ අහන්නේ. කියන දේ අහන්නේ කියන්නේ තමන්ගේ තියෙන නුවණ නැතිකම. අපි කියන්නේ මෝඩකම කියලා. ආන් ඒකයි. එයාට නුවණ නැහැ, මෝඩයි. කියන එක අහන්න තේරෙන්නේ නැත්තම් නුවණ තියෙන කෙනා මොකද කරන්නේ? පොඩ්ඩක් කල්පනා කරලා බලනවා. ඇයි අපේ අම්මා තාත්තා මට මෙහෙම එපා කිව්වේ? ඇයි ගුරුවරු මට මේක කරන්න එපා කිව්වේ? ඇයි මගේ අනිත් ඥාතීන් මට මේක කරන්න එපා කිව්වේ කියලා කල්පනා කරලා බලනවා. කල්පනා කරලා බලලා එයා හොඳ නරක තෝරගන්නවා. හිතුවක්කාර වෙන්නේ. කිව්වම මට බෑ. මට බෑ කියන්නේ. දැන් අම්මා මොකක් කර කිව්වොත් අම්මා කිව්වා කියමු පුතේ ඔක කොහොම කියලා මට බෑ කියනවා. ඒක හරියන්නේ නැහැ. තේරුණාද? ඒ කියන්නේ එයාගේ නුවණ නැහැ කියන එක. පින්වත් දුවේ පුතේ ඔයාලා ඒ මොනවා හරි ඔයාලට උපදේශයක් හම්බුනහම එකපාරට ඒක ප්‍රතික්ෂේප කරන්න යන්න එපා. හේතුව අපි දන්නේ නැහැනේ. අපිට නොතේරෙන දේවල් එයාලට තේරෙන නිසානේ අපිට කියලා දෙන්නේ. මෙහෙම කරන්න කියලා. ඒකයි දැන් අපි හිතමු දැන් ඔන්න
රතු පාටට රත් වෙච්ච යකඩ ගුලියක් තියෙනවා බිම. දැන් ඔන්න පොඩි දරුවෙක් ඕක දැක්කොත් මොකද්ද කරන්නේ? එයා අර ගුලිය අල්ලන්න යනව නේද? ඇයි? එයාට නොතේරෙන නිසානේ. එයා දන්නේ නැති නිසානේ. නමුත් එතන ඉන්න වැඩිහිටියෙක් හරි කවුරු හරි කියනවා ඕක අල්ලන්න එපා කියනවා. නෑ කියන එක අහන්නේ. ගිහින් අල්ලනවා. ඇල්ලුවොත් මොකක් වෙයිද? හොඳට අත පිච්චෙනවා. ඊට පස්සේ ඉතින් ඇඬුවා කියලා වැඩක් තියෙද? අත පිච්චුනහම. ආන් ඒකයි කවුරු හරි මොනවා හරි කියලා දුන්නොත් ඒක එකපාරට ප්‍රතික්ෂේප කරන්න එපා. කල්පනා කරලා බලන්න. මේක ඇයි මට මෙහෙම කිව්වේ මගේ යහපත පිණිස නේද? දැන් මම මේක කරොත් දැන් අර මම සිල්පද ගැන කියලා දුන්නේ. ආන් ඒ වගේ පළවෙනි එක තමයි අකීකරු වෙන්න එපා. ඒක සමහර විට කියන්නේ තමන්ගේ අම්මා, එහෙම නැත්නම් තාත්තා, එහෙම නැත්නම් ගුරුවරයෙක්, එහෙම නැත්නම් වෙන ඥාතියෙක්, සහෝදරයෙක් හරි කවුරු හරි කියමු. ඒක කල්පනා කරලා බලන්න මේක ඇයි මට කිව්වේ මගේ යහපත පිණිස නේද කියලා දුරදිග බලලා ඕන් තීරණය කරන්න. අකීකරු වෙන්න එපා පළවෙනි එක. ඊළඟට ඔබ දැක්කද අර මේ කවුද හිටියේ අර බ්‍රාහ්මණයා මන්ත්‍රය දන්නේ කෙනා. එයාගේ තිබ්බ මෝඩකමට අර නුවණ තියෙන පුරුෂයා අර දරුවා කිව්වනේ ගුරුතුමනි මන්ත්‍රේ නම් අතුරන්න එපා කියලා. ඇහුවේ නේනේ. එයා හිතුවා මෙහෙම කරොත් හරියයි. මට මේ හොරු ටික යන්න දෙයි මම මෙයාලට වස්තුව වස්සලා දුන්නොත්. දැන් එයා හිතපු දේ දුන්නේ නෑ නේද? ආන් ඒ වගේ තමයි අපි හිතන් හිටියට මම මේ කරන දේ මේ දේ වෙයි. අම්මා තාත්තා ඒගොල්ලෝ මොනවා කිව්වත් මං කරන්නේ මේකනේ. මං කරන දෙයින් මෙහෙම වෙයි කියලා හිතුවට සමහර විට අපි අරන් තියෙන්නේ වැරදි තීරණයක් නම් ඒක සමහර විට පෙනෙයි මේ ටික දවසක් යනකම් මේ යහපතක් විදිහට. මම මෙහෙම කරොත් මෙහෙම වෙයි. මෙහෙම කරොත් මෙහෙම වෙයි. ඒකින්ද මට හොඳක් වෙයි කියලා මේ චූටි දුරක් පොඩි යහපතක් පෙනෙයි. හැබැයි අවුරුදු ගාණක් මුළු ජීවිතේම උනත් දුක් විඳින්න වෙන වැඩක් වෙන්න පුළුවන්. ඒක නිසා පින්වත් දරුවනේ ඔන්න හොඳට හිතට ගන්න. අකීකරු වෙන්නේ එක ඊගාවට ගුරුවරු වැඩිහිටියෝ කියන දේවල් එකපාර ප්‍රතික්ෂේප කරන්නේ. හොඳට නුවණින් කල්පනා කරලා බලලා බුද්ධිමත් කෙනෙක් තීරණයක් ගන්න විදිහට මම තීරණය කරලා හැදෙනවා කියලා තීරුම් ගන්න. ඉතින් ඒක තමයි අපිට මේ ජාතක කතාවෙන් ගන්න තියෙන්නේ. ඔබට ඒ ජාතක කතාවෙන් ගන්න පුළුවන් බොහෝ ආදර්ශ ගණනාවක් කියා දුන්නා. ඔබත් ඔබේ ජීවිතයට ඒ ආදර්ශ ලබා ගත යුතුයි. ගෞතම දරුවෝ වැඩසටහනෙන් අපි තවත් විශේෂාංග ගණනාවක්ම ඔබට ගෙනෙන්නට සූදානම්. ඊට කලින් අපි සූදානම් වෙන්නේ කෙටි විරාමයක් ලබා ගන්න. පුංචි ඔබට ඔබේ නිවාඩු කාලය ඵලදායීව ගත කරන්නට සුදුසුම ක්‍රමයක් තමයි භාවනාව කියලා කියන්නේ. ඒ නිසා අපි දැන් සුළු වේලාවක් භාවනා කරමු. වෛර නැත්තෙක් වෙම්වා තරහ නැත්තෙක් වෙම්වා ඊරිසියා නැත්තෙක් වෙම්වා දුක් පීඩා නැත්තෙක් වෙම්වා සුවසේ ජීවත් වෙම්වා ශාන්ත සුවයට පත් වෙම්වා මාමින්ම මේ ගමේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා
ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මාමින්ම මේ නගරයේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මාමින්ම මේ පලාතේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මාමින්ම මේ රටේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මාමින්ම මේ ලෝකයේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මාමින්ම සියලුම ලෝකවල සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා
ශාන්ත සුවයට පත්විත්වා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සාදු 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 භාවනාවෙන් අපේ ජීවිතයට ලැබෙන්නේ විශාල වූ සැනසීමක්. ඒ නිසා අපි පින්වත් ස්වාමීන් වහන්සේට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා භාවනාවෙන් අපිට ලැබෙන ඒ ආනිසංස පිළිබඳව වගේම පුණ්‍යානුමෝදනාව සිදු කරන්නට. පින්වත් දරුවනේ එතකොට දැන් ඔයගොල්ලෝ භාවනා කරානේ. දැන් ඔය කර භාවනාව මේ හරි පිං රැස් වෙනවා. කොච්චර පිනක්ද කියන්නේ දැන් ඔය දැන් අපි හිතමු අපිට දානෙ දෙන්න සල්ලි නැහැ. එහෙම හිතමු. ඊට පස්සේ ලොකුවට දම්පැන් දෙන්න එතකොට විහෙර විහාර හදන්න සල්ලි නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ රිදී පාත්‍ර 84000කට රත්තරම් පුරවලා දෙනවටත් වඩා රත්තරම් පාත්‍ර 84000කට රිදී පුරවලා දෙනවටත් වඩා ඊගාවට ඔහොම දේශනා කළා කියනවා සෝතාපන්න කෙනෙකුට දානි දෙනවට වඩා සංඝයාට දානි දෙනවට වඩා ආවාස කුටි සෙනසුන් හදලා පූජා කරනවට වඩා ඊට පස්සේ 100,000 ගණන් විදිහට දාන දෙනවට වඩා චූටි වෙලාවක් මෛත්‍රී භාවනාව පුරුදු කළොත් රැස් වෙන පින ප්‍රමාණ කරන්න බෑ. අර මං කලින් කිව්වේ එක එක අපිට දේවල් සැප හම්බෙන්නේ පිනෙන් කියලා. එතකොට මේ පින් අතර අග්‍ර පින රැස් වෙන්නේ මෛත්‍රී භාවනාවෙන්. ඒක නිසා හැමදෙනාම ඒ විදිහට අග්‍ර පින රැස් වෙන විදිහේ ඒ උදාහර භාවනාව ජීවිතෙන් අතහැරෙන්න දෙන්න එපා. දවසකට අඩුම තරමේ විනාඩි 5ක්වත් කොයි වෙලේ හරි කමන්නේ. ඒකෝ උදේ නැගිට වෙලාවේ නැගිටින්න කලින් ඇඳේ ඉඳගෙනම. එහෙම නැත්නම් රෑ නිින්දට යන්න කලින්. ඔය අතර කාලේ ඕන වෙලාවක දවල්ට උදේට කොයි වෙලේ හරි කමන්නේ අඩුම තරමේ විනාඩි කීපයක්වත් මෛත්‍රී සිත මෙනෙහි කරන්න. ඒකෙන් රැස් වෙන පින පුදුම පිනක් රැස් වෙන්නේ. ඒකෙන් ඔයාලට බොහෝ යහපතක් ඇති කරලා දෙයි. එතකොට ඔය යක්ෂු යක්කු අමනුෂ්‍යයන්ගෙන් වෙන කරදර අඩු වෙනවා. ඒ පැත්තකුත් තියෙනවා. ඒක නිසා පින්වත් දරුවනේ ඒ කටයුතුත් හොඳට මතක තියාගන්න. එතකොට අද දවසේ මේ දහම් පන්තිය සඳහා අනුග්‍රහය දරන්නේ කදුරුගස් හන්දිය පහළ දිගන ඇහැටුවව යන ලිපිනේ පදිංචි පින්වත් ප්‍රදීප් සඳකැලුම් මහතා සහ චාමිකා ඒකනායක මහත්මිය විසින් මේ පින්වතුන් අද දවසේ මේ පුංචි ඔයාලට දූ දරුවෝ හැම දිනාටම මේ දහම් වැඩසටහන අහන්න පුළුවන් වෙන්න විකාශන දායකත්වයේ දරලා බොහෝ පිනක් රැස් කළා. ඒ රැස් කළ සියලු පින් ඒ පින රැස් කරගන්න මූලිකව අරමුණ වෙලා තියෙන්නේ මැයි මාසයේ 25 වන දින 4 වන උපන්දිනයේ යෙදෙන තෙනුගි නිහන්සා ජයසේකර දියණියට ආශිර්වාද කිරීමේ බලාපොරොත්තුවෙන් අද මේ විදිහේ පුණ්‍ය ධර්මයන් රැස් කරනවා. අද රැස් කළ ඒ සියලු පින් අපි පළමුවෙන් අනුමෝදන් කරමු සියලු දෙවියන්ට. පින් කැමති සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා දිව්‍ය ආශීර්වාදයෙන් වැඩෙත්වා සීක බල ධර්මයන්ගෙන් වැඩෙත්වා. ඒ දෙවියන්ගේ ධාර්මික රැකවරණ ආරක්ෂාව හැම දිනාටම සලසා දෙත්වා. තෙනුගේ සිහන්සා දියණියට සලසා දෙත්වා. පවුලේ සියලු දිනාට සලසා දෙත්වා. අප සෑම සියලු දිනාටත් මේ වැඩසටහනත් එක්ක එකතු වුණ දූ දරුවෝ හැම දිනාටත් දෙවියන්ගේ ධාර්මික රැකවරණ ආරක්ෂාව සලසා දෙත්වා.
දෙවියන්ටත් ධර්ම අවබෝධය පිණිස මේ පින් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම බලාපොරොත්තු වෙනවා පින් අනුමෝදන් කරන්න මීට වසර 9කට පෙර මිය පරලොව ගිය PM ජයසේකර පියාණන්ට ඒ වගේම වසරකට පෙර මිය පරලොව ගිය WEM පියසේන ඒ මාමාට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නම් සඳහන් කළ සියලු දෙනාටත් මේ පින්වතුන් නමින් මේ ජීවිතයේදීත් අනසසර පුරාවටත් මියගේ සියලු ඥාතීන්ටත් මේ පින්කමට නන් අයුරින් උදව් උපකාර කළා වූ සහ සම්බන්ධ වුණා වූ සියලු දෙනා නමින් මියගේ සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු මළගිය ඥාතීන්ගේ පරලොව ජීවිත සුවපත් වේවා, සැපවත් වේවා. වහවහ සසර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. ඊගාවට රැස් කළා වූ සියලු පින් අනුමෝදන් කරමු අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වල් ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට, ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සියලු දුකින් අත් මිදෙන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා සුජීවත්ව සිටින WEM පොඩිමැණිකේ මෑණියන්ට, DB අනුලාවතී මෑණියන්ට මේ පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ මෑණිවරුන්ට නිදුක් නිරෝගී සුවපත්භාවයේ සැලසේවා, චිරජීවනයේ සැලසේවා. සුවසේ ධර්මයේ ඇසිරමින් පින් දහම් රැස් කරගනිමින් සියලු දුකින් අත් මිදෙන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකින් සියලු දෙනාටත්, ක්ෂය වූ උපකරණ ලබා ගැනීමට උදව් උපකාර කළා වූ සියලු දෙනාටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ පින් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. අද දවසේ පුංචි අපේ දහම් පන්තියේ වැඩසටහනට අනුග්‍රහය දැක්වූ ප්‍රදීප් සඳකැලුම් මහතාට, චාමිකා ඒකනායක මහත්මියට, විශේෂයෙන් 4 වන ජන්මදිනයේ යෙදෙන තෙනුගි සෙහන්සා දියණියට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ පින්කමට නන් අයුරින් උදව් උපකාර කළා වූ සහ සම්බන්ධ වුණා වූ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. තෙනුගි සෙහන්සා දියණියටත්, සඳකැලුම් මහතාටත්, ඒකනායක මහත්මියටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ පවුල්වල ඥාතිහිත මිත්‍රාදී සියලු දෙනාටත් උදව් උපකාර කළා වූ හැම දෙනාටමත් උතුම් බුද්ධානුභාවයෙන්, ධම්මානුභාවයෙන්, සංඝානුභාවයෙන් නිදුක් නිරෝගී සුවපත්භාවයේ සැලසේවා, චිරජීවනයේ සැලසේවා. තෙනුගි දියණියගේ අනාගත ජීවිතයේ ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. ඒ වගේම මේ පින්වතුන් කරන කියන ධාර්මික රැකී ආරක්ෂා ආදී කටයුතු සියල්ලක් ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. සුවසේ ධර්මයේ ඇසිරමින් පින් දහම් රැස් කර ගනිමින් හැම දිනාටම උතුම් ධර්මය අවබෝධ කරගෙන සියලු දුකින් අත් මිදෙන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. හොඳයි, අද දවසේ අපිට කරුණු කාරණා ගණනාවක්ම කියා දුන් පින්වත් ස්වාමින් වහන්සේව අපි දැන් වන්දනා කරමු. ඕකාස වන්දාමි පන්තේ මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං. සාදු සාදු අනුමෝදන්. සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං. සාදු අනුමෝදිත. සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡයං කමතමේ භන්තේ. කමාමි කමිතබ්බං. ඕකාස කමාමි භන්තේ. සුපත් වේවා. ဒ ුතියම්පි ඕකාස කමාමි භන්තේ. සුපත් වේවා. තතියම්පි ඕකාස කමාමි භන්තේ. සුපත් වේවා. සුපත්. අද දවසේදී අපි කියා දුන් කරුණු කාරණා ඔබේ ජීවිතයට එකතු කරගනිමින් ඔබත් යහපත් දරුවෙක් ලෙස කටයුතු කරන්න කියන ප්‍රාර්ථනාවත් එක්ක අද දවසේදී අපි සූදානම් වෙන්නේ ගෞතම දරුවෝ වැඩසටහනින් සමුගෙන යන්න. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.